සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් අයං වස්සාන කාලෝ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නයි ඔබ සූදානම් වෙන්නේ. අද අපි බොහොම ලස්සන බුද්ධ දේශනාවක් ඉගෙන ගන්න මේ ධර්ම දේශනාව තුලදී. අද අපි ඉගෙන ගන්න බුද්ධ දේශනාවේ නම ඉන්ද්‍රිය භාවනා සූත්‍ර දේශනාව. මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකාය කියන උතුම් පොත් වහන්සේ තුල. මජ්ක්‍ධිම නිකායට අයිති අවසාන සූත්‍ර දේශනාව තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍ර දේශනාව. ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරන්නේ කොහොමද කියන එක තමයි මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙන්නේ. අපි විවිධ භාවනාවන් සසරෙන් මිදෙන්න මාර්ගය හැටියට, නිවන් මාර්ගය හැටියට ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ අතරේ බොහොම ලස්සන සුවිශේෂී භාවනාවක් ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. ඒ වගේම දවසේ පැය 24 පුරාවටම පුරුදු කළ හැකි, පුරුදු කළ යුතු භාවනාවක් තමයි ඉන්ද්‍රිය භාවනාව. එතකොට දවසේ අපි ගමන් බිමන් යනකොට, අපි ආහාර අනුභව කරද්දී, ඊළඟට අපි වාහනයක ඉන්න වෙලාවට, අපි වෙන කටයුත්තක් කරන වෙලාවට, ඒ හැම ඉරියව්වකම හැම වෙලාවෙම දවසේ පැය 24 පුරාවට පුරුදු කළ හැකි භාවනාවක් තමයි ඉන්ද්‍රිය භාවනාව. දැන් අපි මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍ර දේශනාව ඉගෙන ගනිමු. මේ දේශනාව සිදු කරන කාලේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කජංගලා කියන නගරේ, මුකේලු කියන වනාන්තරේ. බුදුරජාණන් වහන්සේ මේ කජංගලා කියන වනාන්තරේ, මුකේලු ගස් තිබිච්ච වනාන්තරේ වැඩ ඉන්නේදී උත්තර කියන තරුණයා, උත්තර කියන මානවකයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. මේ උත්තර කියන මානවකයා පාරාසරිය කියන බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයෙක්. පාරාසරිය බ්‍රාහ්මණයා කියලා කියන්නේ එක්තරා ආගමික මතයක් දරපු කෙනෙක්. එතකොට මේ පාරාසරිය බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයා තමයි උත්තර තරුණයා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බස් කරලා, සතුටු විය යුතු පිළිසඳර කතා බහ කරලා පැත්තකින් වාඩි වුණා. මොකද බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ නැහැ, මෙයා වෙන ආගමික මතයක් දරන කෙනෙක් නිසා. පැත්තකින් ඉඳගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම අසවදාලා. දේසේති උත්තර පාරාසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනන්ති. උත්තර මානවකය ඔය පාරාසරිය බ්‍රාහ්මණයා තමන්ගේ ශ්‍රාවකයන්ට, ශිෂ්‍යයන්ට ඉන්ද්‍රිය භාවනාව, ඉන්ද්‍රියන්ගේ භාවනාව කියා දෙනවාද කියලා ඇහුවා. එතකොට මේ උත්තර මානවකයා උත්තර දුන්නා, ස්වාමීනි, බවත් ගෞතමයන් වහන්සේ පාරාසරිය බ්‍රාහ්මණයා
තමන්ගේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව කියා දෙනවා. එතකොට මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පෙරලා ප්‍රශ්න කළා කොහොමද යථා කතම් පන උත්තර කොයි ආකාරයකටද පාරාසරිය බ්‍රාහ්මණයා ඉන්ද්‍රියන්ගේ භාවනාව කියා දෙන්නේ කියලා. ඒ වෙලාවේ තරුණයා උත්තර දුන්නා ඉද භෝගෝතම චක්කුණා රූපන්න පස්සති. බවත් ගෞතමේනි පාරාසරිය බ්‍රාහ්මණයා ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ මෙහෙම. ඇසින් රූප නොදැක්ක යුතුයි. සෝතේන සද්දං නසුනාති. කනින් ශබ්ද නොඇසිය යුතුයි. මේ විදිහට තමයි ඉන්ද්‍රිය භාවනාව ගැන පාරාසරිය බ්‍රාහ්මණයා කියා දෙන්නේ කියලා තරුණයා පිළිතුරු දුන්නා. දැන් ඉන්ද්‍රියන් කියලා හඳුන්වන්නේ ඇස කියන්නේ ඉන්ද්‍රියක්. කන කියන්නේ ඉන්ද්‍රියක්. නාසය කියන්නේ ඉන්ද්‍රියක්. දිව කියන්නේ ඉන්ද්‍රියක්. කය කියන්නේ ඉන්ද්‍රියක්. මනස කියන්නේ ඉන්ද්‍රියක්. එතකොට මේ ඉන්ද්‍රියන් නිවන් මඟ තුල සංවර කරගෙන රැගෙන යන ක්‍රමයට තමයි ඉන්ද්‍රිය භාවනාව කියන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය භාවනාව ගැන පාරාසරිය බ්‍රාහ්මණයා කොහොමද කියා දුන්නේ? ඇසින් රූප නොදැක්ක යුතුයි. කනින් ශබ්ද නොඇසිය යුතුයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා ඒවන් සන්තේකෝ උත්තර ඔය විදිහට නම් පාරාසරිය බ්‍රාහ්මණයා උගන්වන්නේ අන්දෝ භාවිතින්ද්‍රියෝ භවිස්සති. උපතින් මන්ද මිනිසයා තමයි ඉන්ද්‍රිය භාවනාව හොඳටම වඩපු කෙනා. ඒ වගේම බදිරෝ කන් ඇහෙන්නේ නැති කෙනා භාවිතින්ද්‍රියෝ භවිස්සති. කන් ඇහෙන්නේ නැති කෙනා තමයි ඉන්ද්‍රිය භාවනාව හොඳටම වඩපු කෙනා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එයි මොකද හේතුව? පාරාසරිය බ්‍රාහ්මණයා ඉගැන්වුවේ ඇහින් රූප නොදැක්ක යුතුයි කියලා. කනින් ශබ්ද නොඇසිය යුතුයි කියලා. ඉතින් එහෙමනම් උපතින්ම අන්ධ කෙනාට රූප පේන්නේම නැහැ. කනින් උපතින්ම කන් ඇහෙන්නේ නැති කෙනාට ශබ්ද ඇහෙන්නේම නැහැ. එහෙනම් ඉන්ද්‍රිය භාවනාව හොඳටම වඩලා තියෙන්නේ අන්ධ කෙනා නෙව කන් ඇහෙන්නේ නැති කෙනා නෙව කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. එහෙම බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නට පස්සේ තරුණයා තුන්නී භූතෝ නිශ්ශබ්ද වුණා. මංකු භූතෝ පත්තක්ඛන්தோ ඔළුව බිමට හරවගෙන ඉස්සරහට නැමිලා බිම බලාගෙන කිසි දෙයක් තේරෙන්නේ නැතුව වගේ ඔහේ බිම බලාගෙන වාඩි වෙලා හිටියා. ඉතින් එහෙම ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ළඟ හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළා අඤ්ඤතාකෝ ආනන්ද දේසේති පාරාසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනං. මේ වෙනස් විදිහකට තමයි ওই පාරාසරි බ්‍රාහ්මණයා ඉන්ද්‍රිය භාවනාව උගන්වලා තියෙන්නේ. හැබැයි ආනන්ද ඔය විදිහට නෙවෙයි ආර්ය විනී ඉන්ද්‍රිය භාවනාව පවතින්නේ. නිවන් මඟ පිණිස උපකාර වෙන ඉන්ද්‍රියන් සංවර කරන ක්‍රමය ඉන්ද්‍රියන්ගේ භාවනාව ආර්ය විනී බුද්ධ ශාසනය තුල උගන්වන්නේ ඔය විදිහට නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ඒතස්ස භගවා කාලෝ ස්වාමීනි මේ සුදුසු කාලයයි. ඒතස්ස සුගත කාලෝ සුගතයන් වහන්සේ මේ සුදුසු කාලයයි. යම් භගවා අරියස්ස විනයේ බුදුරජාණන් වහන්සේ ආර්ය විනය කියලා කියන්නේ නිවන් මගට බුද්ධ ශාසනයට. බුද්ධ ශාසනයේ ඉන්ද්‍රිය භාවනං දේශෙය්‍ය. බුද්ධ ශාසනයේ පවතින ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නේ නම් මෙනවි. භගවතෝ සුත්වා බික්ඛු දාරිස්සanti. බුදුරජාණන් වහන්සේගෙන් අහලා භික්ෂුන් වහන්සේලා මතක තබා ගනීවි කියලා බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කළා. ආනේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනාව ආනන්ද ස්වාමීන් වහන්සේට කියා දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංචානන්ද අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා. කුමක්ද මේ ආර්ය විනයේ අනුත්තර වූ ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්‍රිය භාවනාව කියලා.
ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්වා. ආනන්ද භික්ෂුව ඇහින් රූප දැකලා ඒ දකින රූපයට අනුව uppajjati මනාපං මනාපයක් හටගන්නවා නම් uppajjati අමනාපං හටගන්නේ අමනාපයක් නම් uppajjati මනාපාමනාපං හටගන්නේ මනාපත් නොවන අමනාමත් නොවන ස්වභාවය නම් සෝ ඒවං පජානාති ඒකිනා හඳුනා ගන්නවා මෙන්න මම ඇහින් රූපයක් දැක්කට පස්සේ මගේ හිතේ මනාප බවක් හටගත්තා කියලා. ඒ කියන්නේ ඇහින් ප්‍රියමනාප ලස්සන රූපයක් නම් දකින්න එයාගේ හිතේ මනාප බවක් කැමැති බවක් හටගන්නවා. එහෙම නැත්නම් අවර්ණ දුර්වර්ණ අවලස්සන රූපයක් නම් ඇහැට පේන්නේ එයාගේ හිතේ හටගන්නවා අකමැති බවක් අමනාප බවක්. සමහර වෙලාවට ඇහැට පේන රූපේ විශේෂ ප්‍රිය ගතියකුත් නැහැ අප්‍රිය ගතියකුත් නැහැ. එතකොට මොකද්ද හටගන්නේ? මනාපමනාපං මනාපත් නොවන අමනාපත් නොවන මධ්‍යස්ථ බවක්. එතකොට මේ කෙනා මුලින්ම හඳුනා ගන්නවා ඇහින් රූපයක් දැක්කට පස්සේ මෙන්න මගේ හිතේ මනාපයක් හටගත්තා. කැමැත්තක් හටගත්තා දැකපු රූපේට. එහෙම නැත්නම් අකමැත්තක් හටගත්තා. එහෙම නැත්නම් මනාපමනාපයක් හටගත්තා කියලා. එහෙම දැනගත්තට පස්සේ ඒ ශ්‍රාවකයා ඒ මනාපය ගැන අමනාපය ගැන නැත්නම් මනාපමනාපය ගැන මෙන්න මේ විදිහට සිහි කරනවා. තංචකෝ සංකතං ඒ හටගත් මනාපය සංකතයකි. ඕලාරිකං ඕලාරික දෙයකි. පටිච්ච සමුප්පන්නං පටිච්ච සමුපාදයේ තුල සකස් වූ දෙයකි. එහෙම හිතනකොට එහෙම විමසනකොට ඒ කෙනාගේ හිත මධ්‍යස්ථ බවට පත් වෙනවා. උපේක්ෂාව තුලට පත් වෙනවා. එතකොට දැන් අපි ඉගෙන ගමු මේ සංකත ඕලාරික පටිච්ච සමුප්පන්න කියන වචනවල තේරුම මොකක්ද කියලා. සංකතං කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා යම් දෙයක උපාදෝ පඤ්ඤායති හට ගැනීමක් දකින්න ලැබෙයිද? වයෝ පඤ්ඤායති වෙනසීමක් දකින්න ලැබෙයිද? තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති පවතින කාලය තුල වෙනස් වෙවි පැවතීමක් දකින්න ලැබෙයිද? අන්න ඒකට කියනවා සංකතය කියලා. එතකොට දැන් අපි ඇහින් රූපයක් දැක්කට පස්සේ හටගන්නේ මනාපයක් නම් කැමැත්තක් නම් සැප විඳීමක් නම් හටගත්තේ ඒක සංකතයට අයිති දෙයක්. සංකත ධර්මයක්. ඇයි ඒ මනාපයේ හට ගැනීමක් පේන තියෙනවා. වෙනසීමකුත් පේන්න තියෙනවා. පවතින කාලය තුල වෙනස් වෙවි පවතිනවා දකින්නත් ලැබෙනවා. ඊළඟට ඕලාරිකං. ඕලාරිකං කියන්නේ ගොරෝසු බවින් යුක්තයි. එහෙම නැත්නම් සතර මහා ධාතුන්ගේ උපකාරයෙන්ුයි හට අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ පඨවි ධාතුව, ඊළඟට ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන සතර මහා ධාතුන්ගේ උපකාරයෙන් තමයි හට අරගෙන තියෙන්නේ. දැන් අපි අපේ ඇහැට පේන රූපය සතර මහා ධාතුන්ගෙන් හට අරගෙන තියෙන්නේ. එතකොට මේ රූපේ මුල් කරගෙන හටගන්න මනාපය සතර මහා ධාතුන්ගේ උපකාරයෙන් හටගත්තු එකක්. ඕලාරිකං. පටිච්ච සමුප්පන්නං කියන්නේ පටිච්ච සමුපාදයේ තුල සකස් වූ දෙයකි. නැත්තම් හේතුඵල ධහම තුල සකස් වූ දෙයකි කියන අර්ථය. දැන් අපි ඇහින් රූපයක් දකිනකොට හටගන්නේ මනාපයක් සැප විඳීමක් නම් ඒ සැප විඳීම කියන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්ත විඳීමක්. ස්පර්ශය හටගත්තේ ආයතන ප්‍රත්‍යයෙන්. ආයතන හටගත්තේ නාම රූප ප්‍රත්‍යයෙන්. ඔය විදිහට පටිච්ච සමුපාදය තුලයි හටගත්තේ. එතකොට ඔය තමයි මේ වචන තුනේ තේරුම. සංකත, ඕලාරික, පටිච්ච සමුප්පන්න. දැන් ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරද්දී මේ වචන තුන විශේෂ කොට මතක තබා ගන්න ඕනේ. අර්ථ සහිතව, තේරුම් සහිතව. දැන් එතකොට කොහොමද ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරන්නේ? ඇසින් රූපයක් දැක්කට පස්සේ හටගත්තොත් මනාපයක් ඉස්සෙල්ලාම හඳුනා ගන්නවා. මගේ හිතේ මෙන්න දැකපු රූපේට කැමැත්තක් හටගත්තා. ඊළඟට හටගත්තොත් අකමැති බවක්, අමනාපයක්. ඊළඟට හඳුනා ගන්නවා මෙන්න අමනාපයක් හටගත්තා කියලා. මනාප අමනාපයක් නම් හටගන්නේ
කැමැත්තත් නැති අකමැත්තත් නැති බවක් නම් ඒකත් හඳුනා ගන්නවා. ඒක හඳුනාගෙන ඊළඟට මොකද කරන්නේ? ඒක නා සිහි කරනවා මේ හටගත් මනාපේ නැත්නම් අමනාපය සංකතං හටගත්තු එකක්. ඕලාරිකං සතර මහා ධාතුන්ගේ උපකාරයෙන් හටගත්තු එකක්. පටිච්ච සමුප්පන්නං පටිච්ච සමුපාදයේ තුල සකස් වූ දෙයකී කියලා. එහෙම සිහි කරනකොට මොකද වෙන්නේ? එයාගේ හිත මධ්‍යස්ත වෙනවා. උපේක්ෂාවටපත් වෙනවා. යථාර්ථයේ දැකීම තුල. එතකොට සසරේ යන පැවැත්ම තමයි ඇහින් දකින දෙයට කැමැත්තක් හටගත්තාද ඒකට ඇලෙන එක. අමනාපයක් අකමැත්තක් හටගත්තාද ඒකට ගැටෙන එක. මනාපමනාපයක් කැමැති අකමැති බවක් හටගත්තාම ඒකට මුලා වෙලා යන එක. නමුත් බුද්ධ ශාසනයේ ශ්‍රාවකයා ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරනවා. මනාපයක් හටගත්තොත් ඒක නා ඉක්මනින් සිහි කරනවා සංකතයි මේක හටගත්තු එකක්. ඕලාරිකයි සතර මහා ධාතුන්ගෙන් හටගත්තු එකක්. පටිච්ච සමුප්පන්නං පටිච්ච සමුපාදයේ තුල සකස් වූ දෙයකී කියලා. එහෙම සිහි කරනකොට යාගේ හිත උපේක්ෂාවටපත් වෙනවා. ඒ නිකම් උපේක්ෂාව නෙවෙයි විදර්ශනා උපේක්ෂාවට. නුවණින් විමසීම තුල. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට ඇස තුල ඉන්ද්‍රිය භාවනාව එයා තුල ටිකෙන් ටික පුරුදු වෙවි ඒකේනා ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරගන්නවා හොඳට. ඒක කොච්චරද කියන්නේ බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා චක්කුමා පුරිසෝ උම්මීලෙත්වා නිම්මීලෙය්‍ය. ඇස් ඇර පියන්නේ යම් ඉක්මනකින්ද නිම්මීලෙත්වා උම්මීලෙය්‍ය. ඇස් පියා අරින්නේ යම් වේගයකින්ද ඇස් ඇර ඇස් පියන්නේ යම් වේගයකින්ද. ආන් එබඳු ඉක්මනකින් එබඳු වේගයකින් මනාපයක් හටගත්තු සැනින් අමනාපයක් හටගත්තු සැනින් ශ්‍රාවකයා ඒක සිහි කරනවා මෙන්න හටගත්ත මා තුල මනාපයක් සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි කියලා. ඒක නා උපේක්ෂාවටපත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අයං උච්චතානන්ද අරියස් විනී අනුත්තරා ඉන්ද්‍රිය භාවනා. මේ තමයි ආර විනී අනුත්තර ඉන්ද්‍රිය භාවනාව. චක්කු විඤ්ඤේයේසු රූපේසු ඇසින් දැක්ක යුතු රූප කෙරෙහි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට විස්තර කරලා දෙනවා. ඇසින් දකින රූපය අනුව ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ කොහොමද කියලා. දැන් එතකොට බලන්න ඇහින් දකින රූපේට මනාපයක් හටගන්නේ නැත්නම් අමනාපයක් හටගන්නේ මනාපමනාපයක් හටගන්නේ කොයි වෙලාවටද? ඒක ඔබ පාරක ඇවිදිමින් ඉන්න වෙලාවට වෙන්න පුළුවන්. ඊළඟට වාහනයක යමින් ඉන්න වෙලාවට වෙන්න පුළුවන්. ඔබ රාජකාරී කටයුතු කරන තැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ කෑම කන වෙලාව වෙන්න පුළුවන්. ඔබ ඇඳුම් අඳින වෙලාව වෙන්න පුළුවන්. ඔබ විවේකයෙන් ඉන්න වෙලාව වෙන්න පුළුවන්. නමුත් ශ්‍රාවකයා ඒ හැම වෙලාවකම පැය 24ෙම ඉන්ද්‍රිය භාවනාව වඩනවා. කොහොමද වඩන්නේ? මනාපයක් හටගත්ත සැනින් ඒක හඳුනාගෙන ඒක නායක විදර්ශනා කරනවා. සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි කියලා. විදර්ශනා උපේක්ෂාවට එනවා. ඒක කොයි තරම් ඉක්මනින් ඒක නා කරන්න දක්ෂ වෙනවද? පුරුදු කරගන්නවද? ඇස් පියා අරින වේගයෙන් ඇස් ඇර පියන වේගයෙන් ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරන මට්ටමට ඒක නාපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ තමයි ඇස කෙරෙහි පවතින ඉන්ද්‍රිය භාවනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා කන කෙරෙහි පවතින ඉන්ද්‍රිය භාවනාව කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝතේන සද්දං සුත්වා කනින් ශබ්දයක් අසා uppajjati මනාපං හටගන්නවාද මනාප බවක්. ඔන්න අපි හිතමු කෙනෙක් කනින් ශබ්දයක් ඇහුවට පස්සේ එයාගේ හිතේ කැමැත්තක් හටගන්නවා. ශා ලස්සන සද්දයක් නේ. නැත්තම් කෙනෙකුට ඇහෙන ගීතයක් නම් එයා හිතනවා ශා ලස්සන හඬක් නේ කියලා. එතකොට හටගත්තේ මනාපයක්. ඊළඟට කෙනෙකුට අහන් ඉන්න බැරි තරමේ කර්කශ ශබ්දයක් ඇහෙනවා.
එතකොට එයාගේ හිත අමනාපයටපත් වෙන අමනාපයක් හට ගන්නවා දුක් විඳීමක්. ඒකත් හඳුනා ගන්නවා. එහෙම නැත්නම් මනාප අමනාපයක් හට ගන්නවා. ඒකත් හඳුනා ගන්නවා. හඳුනාගෙන එයා ඉක්මනින් ඒක ගැන විමසනවා කොහොමද මේ හටගත්තු මනාපය නැත්නම් අමනාපය සංකතයි. මේකේ හට ගැනීමක් තියෙනවා. වෙනසීමක් තියෙනවා. වෙනස් වෙවි පැවතීමක් තියෙනවා කියලා. ඕලාරිකං මේ මනාපය හටගත්තේ සතර මහා ධාතුන්ගේ උපකාරයකින්. ඇයි ශබ්දය හටගත්තේ? සතර මහා ධාතුන්ගේ නිසා. පටිච්ච සමුප්පන්නං පටිච්ච සමුප්පාද ධර්මයේ තුල තමයි හටගත්තේ කියලා. මේ විදිහට සිහි කරද්දී එයාගේ හිත උපේක්ෂාවටපත් වෙනවා. විදර්ශනා උපේක්ෂාවටපත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදිහට කනට ඇහෙන ශබ්ද මුල් කරගෙන ඉන්ද්‍රිය භාවනාව වඩනවා. ඒ ශ්‍රාවකයා. එහෙම ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරද්දී කොයිතරම් ඉක්මනින් මේ ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරගන්නවද කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා බලවා පුරිසෝ අපකසිරේනේව බලවත් පුරුෂයෙක් කිසිම අපහසුවකින් අමාරුවකින් තොරව අච්චරම් පහරෙය අසුරක් ගහන්නේ යම් ඉක්මනකින්ද යම් වේගකින්ද ආන්නේ වගේ ඉක්මනින් අර කනට ඇහෙන ශබ්දය ගැන විදර්ශනා කරනවා සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං කියලා. එහෙම විදර්ශනා කරද්දී නුවණින් විමසද්දී එයාගේ හිත උපේක්ෂාවේ පිහිටනවා. මේකට කියනවා ආර්ය විනී අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව සෝත විඤ්ඤේයේසු සද්දේසු කනින් ඇසිය යුතු ශබ්දයන් කෙරෙහි ඉන්ද්‍රිය භාවනාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ විදිහට තමයි ඉන්ද්‍රිය භාවනාව ගැන කියා දෙන්නේ. දැන් අපිට අනුරාධපුර යුගයේ සිදුවෙච්ච එක සිද්ධියක් තියෙනවා. ඒක සාමණේර නමකට වෙච්ච අකරදැබ්බයක්. ඉන්ද්‍රිය භාවනාව නැති වෙච්ච තැන වෙච්ච දෙයක්. එක සාමණේර ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ සාමණේර නම පුංචි කාලෙම භාවනා කරලා ධ්‍යාන වඩලා 이르දි බල උපදවා ගත්තා. හැබැයි එතනින් එහාට කල්පනා කළේ නෑ ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරන්න. ඉතින් දවසක් ගුරු ස්වාමීන් වහන්සේත් එක්ක රුවන්වැලි සෑය ළඟට වන්දනා කරන්න ගියා. රුවන්වැලි සෑය ළඟට වඳිද්දී යද්දී පූජා කරගන්න මල් තිබුණේ නෑ. මේ පොඩි නම ගුරු ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මල් ටිකක් තිබුණොත් අගෙයි නේද පූජා කරගන්න. ගුරු ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා පොඩි නම බොහොම අගෙයි කියලා. ඉතින් අර සාමණේර ස්වාමීන් වහන්සේ පැත්තකට ගිහිල්ලා පෙරහන් කඩේට තමන්ගේ 이르දි බලයෙන් නෙළුම් මල් මවාගෙන පෙරහන් කඩේ පිරෙන්න නෙළුම් මල් අරගෙන ආවා. ඉතින් අර ගුරු ස්වාමීන් වහන්සේ පෙරහන් කඩෙන් මල් එක එක අරගෙන පේසාවලල දිගේ පූජා කරගෙන ගියා. පේසාවලල වටේටම තියාගෙන ආවත් මල් ඉවරුනේ නැහැ. ඉතින් පොඩි නම කිව්වා ස්වාමීනි ඔක පැත්තකට කරලා ගසන්න එතකොට මල් ටික ඉවර වෙයි කියලා. ඉතින් ගුරු ස්වාමීන් වහන්සේ පෙරහන් කඩේ පැත්තකට කරලා ගැසපුවාම මල් ටික වැටුණා. මල් ටික ඉවර වුණා. ගුරු ස්වාමීන් වහන්සේ බැලුවා මේ පොඩි නමගේ මේ තියෙන හැකියාව අනාගතේ මොකක් වෙයිද කියලා. එතකොට මේ ගුරු ස්වාමීන් වහන්සේ දැක්කා මේ පොඩි නම ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ නැහැ. නිවන් මාර්ගය පුරුදු කරගන්න උත්සාහයක් නැහැ. මේ 이르දි බලයෙන් සෑහීමකටපත් වෙලා ඉන්නේ. මේ විදිහටම හිටියොත් අනාගතේ අනතුරක් තියෙනවා. ඒ අනතුර දැකලා කිව්වා පොඩි නම හිතන්න එපා ඔය 이르දි බල ලැබපු එක ලොකු දෙයක් කියලා. ඒ නිසා මේ නිවන් මඟ පුරුදු කරගන්න තමයි උත්සාහ ගන්න ඕනි කියලා. පොඩි නම ඒක කල්පනාවට ගත්තේ නැහැ. පොඩි නම හිතුවා මට මෙච්චර මේ 이르දි බල තියෙන එක මොන අනතුරක් කරදරයක් වෙන්නද කියලා. දවසක් මේ පොඩි නම තමන්ගේ 이르දි බලයෙන් යම්කිසි ගමනක් යනවා අහසින් ගියේ. වනාන්තරයක් උඩින් යද්දී වනාන්තරය ඇතුලින් මිහිරි හඬින් දර කඩන කාන්තාවකගේ ගීත හඬක් ඇහුණා. ඉන්ද්‍රිය භාවනාව නැහැ. ඔන්න කනට ඇහුණ ශබ්දයක් හටගත්තේ මනාපයක්. ඉන්ද්‍රිය භාවනාව නැති වෙච්ච තැන හටගත්තු මනාපයට හිත ගියා. හිත බැඳී ගියා.
ඒ මිහිරි හඬ මොකද්ද කාගේද කියලා බලන්න අහසින් පාත් වුණා. අහසින් පාත් වෙච්ච ගමන අන්තිමට ගිහි වෙලා ඒ කාන්තාවත් එක්ක ජීවිතේ ගත කරන තැනින් තමයි අවසන් වුනේ. මොකද්ද නැති වුනේ? ඉන්ද්‍රිය භාවනාවයි. දැන් ඉන්ද්‍රිය භාවනාව තිබුණා නම් ඒ සාමණේර නමට ඔන්න කනට ඇහුණ ශබ්දයක්. ඒ ශබ්දයෙන් හටගත්ත මනාපයක්. එතකොට එහෙනම් ඉන්ද්‍රිය භාවනාව තිබුණා නම් ඒ සාමණේර නම කොහොමද හිතන්නේ? මේ මනාපය සංකතයක්. ඇහිච්ච ශබ්දය සංකතයක්. හට ගැනීමක් තියෙනවා. වෙනසීලා යන දෙයක් පවතින කාලය තුල වෙනස් වෙවි තියෙනවා. ඕලාරිකං සතර මහා ධාතුන්ගෙන් හට අරන් තියෙන්නේ. පටිච්ච සමුප්පන්නං පටිච්ච සමුපාදය තුල තමයි හටගත්තේ කියලා විදර්ශනා කරලා උපේක්ෂාවට එන්න තිබුණා. නමුත් ඉන්ද්‍රිය භාවනාව නැති වෙච්ච තැන තමයි අන්තිමට ගිහි වෙලා තමයි නතර වුනේ. එතකොට පින්වත්නි ඒ එක වෙච්ච සිද්ධියක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ කනට ඇහෙන හැම ශබ්දයක්ම මුලින් හඳුනාගෙන ඉන්ද්‍රිය භාවනාවට අනුව පුරුදු කරන්න ඕනි කියලා. එතකොට ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරද්දි කොච්චර වේගකින්ද මේ සංකතය ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි කියලා විමසන්නේ? අසුරක් ගහන වේගින් සැනින් ඒකේනා ඒක නුවණින් විමසලා උපේක්ෂාවටපත් වෙනවා. ඒ තමයි කන කෙරෙහි තියෙන ඉන්ද්‍රිය භාවනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා නාසය කෙරෙහි තියෙන ඉන්ද්‍රිය භාවනාව කුමක්ද කියලා. ගානේන ගන්ධං ගායිත්වා නාසයෙන් ගඳ සුවඳක් දැනගෙන හටගන්නේ මනාපයක්ද? අපි හිතමු සුවඳක් අපිට දැනෙන්නේ කියලා. අපේ හිතේ හටගන්නව කැමැත්තක්, මනාපයක්. හටගන්නේ අමනාපයක්. අපිට දැනෙනවා ගඳක්. එතකොට හටගන්නේ අකමැති අමනාපයක්. මනාපමනාපං සමහර වෙලාවක අපිට හටගන්නේ මධ්‍යස්ථ බවක්. මුලින්ම කරන්නේ ශ්‍රාවකයා ඒක අඳුනා ගන්නවා. අඳුනාගෙන ඉක්මනින් ඒක විමසනවා මේ හටගත් මනාපය නැත්නම් අමනාපය සංකතයි. හටගත්තු එකක්. ඕලාරිකයි සතර මහා ධාතුන්ගෙන් හටගත්තු එකක්. පටිච්ච සමුප්පන්නං පටිච්ච සමුපාදයේ තුල සකස් වෙච්ච දෙයක් කියලා. එහෙම විමසනකොට විදර්ශනා කරනකොට විදර්ශනා උපේක්ෂාවේ හිත පිහිටනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක තමයි නාසය කෙරෙහි පවතින ඉන්ද්‍රිය භාවනාව. මේ ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරලා එයාගේ ඉන්ද්‍රිය භාවනාව කොච්චර ඉක්මනට එයා ඒ කෙනාට කරගන්න පුළුවන්කම ලැබෙනවාද කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා හරියට ඒක නෙළුම් විලක තියෙනවා නෙළුම් කොළයක්. දැන් අපි දන්නවා නෙළුම් කොළේ වතුර රැඳෙන්නේ නැහැ. එතකොට ඇලවෙච්ච නෙළුම් කොළයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඊසක පෝනේ ඇලවෙච්ච නෙළුම් කොළයක් තියෙනවා. පදුමිනීපතේ ඇලවෙච්ච නෙළුම් කොළේට වැටෙනවා වතුර බිඳුවක්. වතුර බිඳුවේ වැටිච්ච ගමම්ම ඒක නෙළුම් කොළේ රැඳෙන්නේ නැතුව එහෙම්මම බිමට වැටෙනවා. නිබඳු වේගකින් ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා නාසයට ගඳ සුවඳක් දැනිලා හටගන්න මනාපේ අමනාපේ ගැන නුවණින් විමසන්න. මේක සංකතයි හටගත්තු එකක්. ඕලාරිකයි සතර මහා ධාතුන්ගෙන් හටගත්තු එකක්. පටිච්ච සමුප්පන්නයි පටිච්ච සමුපාදය තුල සකස් වෙච්ච එකක් කියලා. එතකොට ඒ කෙනා ඉක්මනින්ම විදර්ශනා උපේක්ෂාවටපත් වෙනවා. ඒ කියන්නේ ඒ කෙනා නිවන් මාර්ගයට පැමිණෙනවා. දැන් ලෝකේ යන රටාව තමයි මනාපයක් හටගත්ත ගමන් ඒකට ඇලුම් කරලා ඒකට ආස කරන එක. අමනාපයක් හටගත්ත ගමන් ඒකට ගැටෙන එක. නමුත් ශ්‍රාවකයා ඒකේ යථාර්ථය දැකලා උපේක්ෂාවටපත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තමයි නාසයට දැනෙන ගඳ සුවඳ ගැන පවතින ඉන්ද්‍රිය භාවනාව කියලා. එතකොට මේක ගැන ලස්සන එක සිද්ධියක් තියෙනවා. එක භික්ෂුන් වහන්සේ කෙනෙක් වනාන්තරයක භාවනා කරමින් හිටියා. දවසක් මේ භික්ෂුන් වහන්සේ ළඟ තිබිච්ච නෙළුම් විලක් ළඟට ගියපුවාම නෙළුම් මල් තියෙනවා හොඳ ලස්සනට පිපිලා බොහෝම සුවඳ හමනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේ නෙළුම් විලට බැහැලා නෙළුම් මල ළඟට ගිහිල්ලා නෙළුම් මල අතින් අල්ලන්නේ නැතුව සුවඳ වින්දා. ඉඹින් නැතුව නාහේ ළඟට කිට්ටු කරලා සුවඳ වින්දා. එතකොට ළඟ හිටපු රුක්ෂයක හිටපු රුක්ෂ දේවතාවෙක් චෝදනා කළා භික්ෂුව ඔබ නුදුන් දෙයක් ගන්නව නේද කියලා.
ඔබ නුදුන් දෙයක් තමයි ඔය ගන්නේ කියලා. ඒ වෙලාවේ අර භික්ෂුව කියනවා ඇයි දෙවිඳ මම මේ මල කඩන්නෙත් නෑ. අරගෙන යන්නෙත් නෑ. න හරාමි මං අරගෙන යන්නේ න බංජාමි මල කැඩුවෙත් නෑ. අරාසිංගාමි වාරිජං මම මේ ඈතක ඉඳන් මේ මලේ සුවඳ වින්දා විතරයි. එතකොට ඒ දෙවි කෙනා උත්තර දෙනවා ඒක එහෙම තමයි. හැබැයි ඔබ වගේ සීලවන්ත ගුණයක් දියුණු කරන්න මහන්සි ගන්න කෙනෙකුට ඕක ගැලපෙන්නේ නැහැ කිව්වා. එතකොට අර ඒ දෙවි කෙනා කියනවා මේ සාමාන්‍ය ලෝකේ කිරි අම්මාගේ වස්ත්‍රවල මුණුබුරු මිනිබිරියන්ගේ මල මුත්‍ර හැම වෙලෙම තැවරිලා තියෙන්නේ. ඉතින් එතකොට ඒක අපිරිසුදුයි කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හැබැයි මේ ලෝකේ පිරිසුදු වස්ත්‍ර තියෙනවා. පිරිසුදු වස්ත්‍රයට කුණු බිඳුවක් වැටුණත් ඒක ලොකුවට පේන දෙයක්. ඒ වගේ තමයි ඔබ වගේ ගුණයක් දියුණු කරන සීලවන්ත කෙනෙකුට ඔය වගේ දෙයක්වත් ගැලපෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. ඇයි දැන් අර නාසයට දැනුණනේ ගඳ සුවඳක් ඒ සුවඳ නිසා හටගත්ත මනාපයක්. ඒ මනාපයට අර භික්ෂුව කැමති වුණා. ඒකනේ අර තවත් ළඟට ගිහිල්ලා සුවඳ ආග්‍රහණය කළේ. එතකොට දැන් මේ භික්ෂුව ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරන්න තමයි ඕනියේ වෙලාවේදී. ඉන්ද්‍රිය භාවනාව කොහොමද පුරුදු කරන්න තියෙන්නේ? ඔන්න සුවඳක් දැනුණා. ඒක හටගත්තා මෙන්න මගේ හිතේ මනාපයක් හටගත්තා කියලා. ඊළඟට ඒකිනා ඒ භික්ෂුව කළ යුතුව තිබුණේ ඉක්මනින් මේ සුවඳ සංකතයි හටගත්තු එකක් නේ. ඕලාරිකයි සතර මහා ධාතුන්ගෙන් හටගත්තු එකක්. පටිච්ච සමුප්පන්නයි පටිච්ච සමුපාදයේ තුල සකස් වෙච්ච එකක් කියලා විමසන එක. ඉතින් එතකොට මේ ශ්‍රාවකයන් හැම වෙලෙම මේ ඉන්ද්‍රිය භාවනාව මේ විදිහට තමයි පුරුදු කළ යුත්තේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිවට දැනෙන රසය ගැන. දිවට ඔන්න රසයක් දැනෙනවා. අපි හිතමු අපි කැමති කෑමක් ඔන්න හටගත්ත මනාපයක්. අපේ දිවට දැනෙනවා තිත්ත ඇඹුල් රසක්. ඔන්න හටගත්තා අමනාපයක්. එහෙම නැත්තම් මනාපමනාපයක්. ශ්‍රාවකයා මොකද කරන්නේ? මුලින් හඳුනාගත්තා මෙන්න හටගත්තා මනාපයක්. නැත්තම් අමනාපයක්. හටගත්තු ගමම්ම ඔන්න විමසන්න ගන්නවා සංකතයි මේ රසයට ඇතිවෙච්ච මනාපය සංකත එකක් හටගත්තු එකක්. ඕලාරිකං මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු එකක්. පටිච්ච සමුප්පන්නං පටිච්ච සමුපාදයේ තුල තමයි මේක මට දැනුනේ. ඔන්න ඒක නුවණින් විමසනවා. විදර්ශනා කරනකොට විදර්ශනා උපේක්ෂාවේ හිත පිහිටනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේක බොහෝ කොට කරනකොට ඒකිනාගේ හිත ඉන්ද්‍රිය භාවනාවට පුරුදු වෙනවා. කොයි වගේද? බලවත් පුරුෂයෙක් දිව අග තියෙන කෙළපිඩක් බිමට දමන්නේ යම් වේගකින්ද කිසිම අපහසුවකින් තොරව නිබඳු ඉක්මනකින් වේගයකින් දිවට දැනෙන රසය මුල් කරගෙන හටගන්නා මනාපය ගැන අමනාපය ගැන ඉන්ද්‍රිය භාවනාව වඩන්න. එතකොට පින්වත්නි ඔබ කල්පනා කරලා බලන්න දැන් අපි තේ එකක් බොන වෙලාවේ නැත්තම් කෑම කන වෙලාවේ නැත්තම් සමහර පුංචි කෑමක් අපිට ලැබිච්ච වෙලාවක අපි ඒක කටට දාගන්න වෙලාවේ දැන් ඔය හැම වෙලෙම හට ගන්නවනේ අපිට මනාපයක් නැත්තම් අමනාපයක්. එතකොට ශ්‍රාවකයාට ඔය හැම වෙලෙම කරන්න භාවනාවක් තියෙනවා. මොකක්ද ඒ? ඉන්ද්‍රිය භාවනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කය ගැන තියෙන ඉන්ද්‍රිය භාවනාව. කයට දැනෙනවා පහසවල්. සමහර වෙලාවට අපිට රස්නේ දැනෙනවා, සීතල දැනෙනවා. ඊට පස්සේ වෙන විවිධ වර්ගයේ පහසවල් දැනෙනවා. එතකොට අපිට දැන් හොඳටම රස්නේ වැඩි නම් අපිට ඒ පහස අමනාපයක්. අපිට සමහර වෙලාවට දැනෙන පහසට අපි කැමතියි. එතකොට හටගන්නේ මනාපයක්. සමහර වෙලාවකට මනාපමනාපයක්, මධ්‍යස්ථ බවක්. එතකොට ශ්‍රාවකයා මුලින්ම කරන්නේ ඒක හඳුනා ගන්න එක. ඔන්න මා තුල කයට දැනෙච්ච පහස මුල් කරගෙන හටගත්තා මනාපයක්. කැමැත්තක් නැත්තම් අමනාපයක් අකමැත්තක් හටගත්තා නැත්තම් මධ්‍යස්ථ බවක් හටගත්තා කියලා හඳුනා ගන්නවා. හඳුනාගත්තු සැනින් ඔන්න ඊළඟට ඒ කෙනාට ඉන්ද්‍රිය භාවනාව තියනවා කරන්න. ඒ කෙනා සිහි කරනවා මේ හටගත් මනාපය සංකතයි
හට ගැනීමක් තියෙන, වෙනසීමක් තියෙන, වෙනස් වෙවි පවතින එකක්. හටගත්තු දෙයක්. ඕලාරිකයි මේ පහස, මේ මනාපේ නැත්නම් අමනාපේ සතර මහා ධාතුන්ගේ උපකාරයෙන් හටගත්තු එකක්. පටිච්ච සමුප්පන්නං. පටිච්ච සමුප්පාදයේ තුල තමයි සකස් වෙලා මේ දැනෙන්නේ. ඔන්න විදර්ශනා කරනවා, නුවණින් විමසනවා. ඒ කෙනාගේ හිත ඉක්මනින්ම උපේක්ෂාවටපත් වෙනවා. මධ්‍යස්ත බවටපත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ තමයි කය කෙරෙහි පවතින ඉන්ද්‍රිය භාවනාව කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ශ්‍රාවකයා මේ ඉන්ද්‍රිය භාවනාව ආය පුරුදු කරද්දී දැන් කයට පහසවල් දැනෙන එක අපිට දවසේ පැය 24ම දැනෙන එකක් නේ. දැන් අපි වාඩි වෙලා ඉන්නකොටත් පහස දැනෙනවා. අපි ඇවිදිනකොටත් පහස දැනෙනවා. සීතලෙන් රස්නෙන් ඔය හැම වෙලෙම පහස දැනෙනවා. එතකොට මේ හැම වෙලෙම කරන්න ශ්‍රාවකයාට භාවනාවක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය භාවනාව. එතකොට මේ ඉන්ද්‍රිය භාවනාව හොඳටම පුරුදු කරගත්තම බුදුරජාණන් වහන්සේ වදාලා හරියට හකුලපු අතක් දිගාරින යම් වේගකින්ද, දිගාරපු අතක් හකුලන්නේ යම් වේගකින්ද, ආන් ඒ තරම් ඉක්මනින් ශ්‍රාවකයාට පුළුවන්කම් ලැබෙනවා මේ කයට දැනෙන පහස මුල් කරගෙන ඇතිවෙන මනාපේ නැත්නම් අමනාපේ ගැන සංකතයි, ඕලාරිකයි, පටිච්චසමුප්පන්නයි කියලා ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරගන්න. එතකොට ඒ තමයි කය කෙරෙහි පවතින ඉන්ද්‍රිය භාවනාව. එතකොට මේ කය කෙරෙහි ඉන්ද්‍රිය භාවනාව නැති වෙච්ච ගමන් ඒක සසරේ යන කෙනාට ලොකු අනතුරක් කරලා දෙන දෙයක්. දැන් අපි අහලා තිනවා තේරී ගාථාවල ඉසිදාසි රහත් තෙරණියගේ තේරී ගාථාවන්. එතකොට මේ ඉසිදාසි රහත් තෙරණිය තමන්ගේ අතීත ජීවිත ගැන ප්‍රකාශ කරනවා. ජීවිත 7කට කලින් පුරුෂයෙක් වෙලා හිටියේ. කයට දැනෙන පහස මුල් කරගෙන හටගන්නා මනාපයට මෙයා වසඟ වුණා. වැරදි කාම සේවනයේට යොමු වුණා. ඒ හටගත්තු මනාපයට ආස කර ඒකම හොය ගියා. මොකද උනේ වැරදි කාම සේවනයේ බොහෝ කොට කරලා නිරයට වැටෙන්න සිද්ධ වුණා. ඊළඟට තිරිසන් ලෝකේ උපත ලබන්න සිද්ධ වුණා. බොහෝ දුක් දුම්නස් වලට මූණ දෙන්න සිද්ධ වුණා. මොකක් නිසාද? කයට පහස දැනුණා, පහසට වසඟ වුණා. ඉන්ද්‍රිය භාවනාව නැති තැන සසර ගමන සකස් වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. දැන් ඉන්ද්‍රිය භාවනාව තිබුණා නම් කයට දැනෙන පහස ගැන කොහොමද විමසන්නේ? මේ පහස සංකතයක්, ඕලාරිකයි, පටිච්ච සමුප්පන්නයි කියලා. එතකොට දැන් දිවට දැනෙන රසය ගැන ගත්තොත් අපි අහලා තියෙනවා කොසල් රජතුමා පුරුදු වෙලා ඉඳලා තියෙනවා බත් අනුභව කරන්න බොහෝ ප්‍රමාණයක්. ඒ ආහාර වැඩිපුර ගන්න එක නිසාම බොහෝ දුකටපත් වුණා. දවසක් බුදුරජාණන් වහන්සේ අවවාද කළාට පස්සේ ඒ අවවාදයේ මත පිහිටලා තමයි ඒ ආහාර ගන්න කඩු කරලා සැහැල්ලු ශරීරයක් ඇති කරගත්තේ. ඇයි මුලින් මොකද වුනේ? ආහාර වලින් දිවට දැනෙනවා රසය, මනාපයක් හටගන්නේ. මේකටම ආස කර හිටියා. ඒ නිසා තමයි ඒ අපහසුවට දුකටපත් වෙන සිද්ධ වුනේ. පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් තමයි ඒක සංවර කරගත්තේ. එතකොට දැන් අපේ සමාජය ගත්තොත් ගොඩාක් වෙලාවට සමහර ලෙඩ රෝග වලට තියෙන එකම විසඳුම ආහාර ගන්න එකේ සංවරකමක් ඇති කරගන්න එක. දැන් අපිට විවිධ රෝග ගැන අහන්න හම්බෙනවා. දියවැඩියාව කියනවා, කොලෙස්ටරෝල් කියනවා. ඉතින් මේ වගේදී අපිට ඒ රෝග වලට ලැබෙන එක උපදේශක් තමයි මේ ආහාර වර්ග ගන්න එපා. මේ ආහාර ගැනීම අඩු කරන්න කියලා. එතකොට දැන් දිවට දැනෙන රසයට මනාපයක් හටගත්තම සාමාන්‍ය ස්වභාවය ඒකට ආස කරන එක. ඒකටම කැමති වෙන එක. මොකද්ද වෙන්නේ? අර ආහාර ගැන තියෙන සංවරය නැති වෙලා ගිහිල්ලා අන්තිමට අර රෝගේ උස්සන්න වෙන එකක් වෙන්නේ. හැබැයි යම් කෙනෙක් මේ ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරගත්තොත් අපි මේ ඉගෙනගත්ත විදිහට ඔන්න දිවට දැනෙනවා රසය. රසය දැනෙනකොටම හටගන්නවා මනාපයක්. ඒකේ නාමේ ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරගත්තොත් ඔන්න හටගත්ත මනාපයක් මේක සංකතයි, ඕලාරිකයි, පටිච්චසමුප්පන්නයි කියලා ඉන්ද්‍රිය භාවනාව වඩන්න ඒ ශ්‍රාවකයාට හැකියාව තියෙනවා. තමන්ට උවමනා ආහාරය ගන්නත්, උවමනා ආහාරය නොගෙන ඉන්නත්, තමන්ගේ අසනීපයට සුදුසු ආහාරය ගන්නත්, සුදුසු ආහාරය බැහැර කරන්නත් කිසිම අමාරුවකින් තොරව
එතකොට මේ ජීවිතේදීත් සැප ලබන්න පුළුවන් ඉන්ද්‍රිය භාවනාව තුළින්. සසරේ නිදහස් වෙන්නත් ඉන්ද්‍රිය භාවනාව උපකාර වෙනවා. එතකොට පින්වත්නි දිව ගැන තියෙන ඉන්ද්‍රිය භාවනාව, කය ගැන තියෙන ඉන්ද්‍රිය භාවනාව ගැන දැන් අපි ඉගෙන ගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා මනස ගැන ඉන්ද්‍රිය භාවනාව කොහොමද පුරුදු කළ යුත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මනසට අරමුණක් එනවා. ඒ අරමුණ මුල් කරගෙන හටගන්නවා මනාපයක්. අපි අහපු දැකපු ප්‍රියමනාප දෙයක් ගැන අපේ කල්පනාවට එනවා. ඔන්න එතකොට හටගන්නේ මනාපයක්. එහෙම නැත්නම් අපිට වෙච්ච අමිහිරි අත්දැකීමක්, කටුක අත්දැකීමක් අපේ කල්පනාවට එනවා. එතකොට හටගන්නේ අමනාපයක්. සමහර දෙයක් කල්පනා වුණාට අපිට විශේෂයක් නැහැ. එතකොට මේ මනාපයක් හටගත්තත්, අමනාපයක් හටගත්තත්, මධ්‍යස්ථ බවක් හටගත්තත් ශ්‍රාවකයා ඉක්මනින් ඒක හඳුනා ගන්නවා. හඳුනාගෙන ඒකේනා ඉන්ද්‍රිය භාවනාව වඩනවා. කොහොමද මේ හටගත්තු මනාපය නැත්නම් අමනාපය සංකතයි, හටගත්තු එකක්, ඕලාරිකයි, සතර මහා ධාතුන්ගෙන් හට අරන් තියෙන්නේ, පටිච්ච සමුප්පන්නයි, පටිච්ච සමුප්පාදයේ තුල සකස් වෙච්ච එකක් කියලා. එහෙම ඉන්ද්‍රිය භාවනාව වඩනකොට යාගේ හිත ඉක්මනින්ම විදර්ශනා උපේක්ෂාවටපත් වෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා කොච්චර ඉක්මනින් යාට ඒක කරගන්න පුළුවන්කම ලැබෙනවද කියන්නේ දවල් කාලේ පුරාවටම අවුවට රත් වෙවි තියෙන යකඩයක් තියෙනවා. ඒ යකඩේට වැටෙනවා වතුර බිඳුවක්. ඉක්මනින්ම චිරිස් කාලා ඒ වතුර බිඳුව වාෂ්ප වෙලා යනවා. ආන් ඒ වගේ ඉක්මනින් මනසේ හටගන්න මනාපේ අමනාපේ ගැන සංකතයි ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි කියලා විමසලා විදර්ශනා කරලා විදර්ශනා උපේක්ෂාවට එන්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි මනස කෙරෙහි පවතින ඉන්ද්‍රිය භාවනාව කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට ඉන්ද්‍රිය භාවනාව උගන්වනවා. ඇහින් රූපයක් දැකලා හටගන්නේ මනාපයක්ද අමනාපයක්ද? එහෙම නැත්නම් මධ්‍යස්ථ බවක්ද? ඒක ගැන සිහි කරන්නේ කොහොමද අපි? විදර්ශනා කරන්නේ සංකතයි. සංකතය කියන්නේ හට ගැනීමක් තියෙනවා, වෙනසීමක් තියෙනවා, පවතින කාලය තුල වෙනස් වෙයි පවතිනවා. ඕලාරිකයි සතර මහා ධාතුන්ගෙන් හටගත්තේ. පටිච්ච සමුප්පන්නයි. හේතුඵල ධහම තුල තමයි මේක මට දැනෙන්නේ කියලා විමසනවා. එතකොට එයාගේ හිත විදර්ශනා උපේක්ෂාවටපත් වෙනවා. නිවන් මාර්ගයේ තමයි වඩන්නේ කෙනා. ඒක කොච්චර ඉක්මනින් ඒ කෙනා කරනවද කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා ඇසිපිය ගසන වේගයෙන් කරන මට්ටමට පුරුදු කරගන්නවා. ඊළඟට කනට ඇහෙන ශබ්දය සංකතය ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි කියලා විදර්ශනා කරනවා. හරියට අසුරක් ගහන වේගයෙන්. ඊළඟට නාසයට දැනෙන ගඳ සුවඳ සංකතය ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි කියලා විමසන්නේ අර නෙළුම් කොලේට වතුර බිඳුව වැටිලා ඒක රඳින්න නැතුව බිමට වැටෙන වේගෙන්. ඊළඟට ශ්‍රාවකයා දිවාග තියෙන කෙළපිඬක් බිමට හෙළන වේගෙන් දිවට දැනෙන රසයෙන් හටගන්න මනාපය ගැන සංකතයි ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි කියලා විමසනවා. කයට දැනෙන පහස ගැන හකුළු අතක් දිගාරින වේගෙන් ඒක නා ඉන්ද්‍රිය භාවනාව වඩනවා. මනසට දැනෙන අරමුණ ගැන ඒක නා විදර්ශනා වඩන්නේ ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ රත් වෙච්ච යකඩයකට වතුර බිඳුවක් වැටිලා ඒක වාෂ්ප වෙලා යන වේගයෙන්. පින්වත්නි මේ විදිහට ඉන්ද්‍රිය භාවනාව අපි පුරුදු කරගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රාවකයෙකුට පුළුවන්කම ලැබුණොත් ඒකේනා නිවන් මාර්ගය තමයි පුරුදු කරන්නේ. සසරෙන් මිදෙන මාර්ගය තමයි අනුගමනය කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් නිවන් මඟ පුරුදු කරන කෙනාට කියනවා සේක පුද්ගලයා. සේක පුද්ගලයාගේ ඉන්ද්‍රිය භාවනාව තමයි බුදුරජාණන් වහන්සේ වදාලා නිවන් මගේ හික්මෙන දැන් සෝතාපන්න කෙනා, සකදාගාමී කෙනා, අනාගාමී අය සේක පුද්ගලයන් ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ කොහොමද? ඒ අය තුල හටගත්තොත් දකින රූපය මුල් කරගෙන, අහන ශබ්දය මුල් කරගෙන මනාපයක් නැත්නම් අමනාපයක් ඒ කෙනා අකමැති වෙනවා, ලැජ්ජා වෙනවා ඒකට. ඇයි මොකද හේතුව? ඒ මනාපේ හටගන්නේ දකින රූපයට ආස කරන්නේ නැත්නම් ඇහෙන ශබ්දයට ආස කරන්නේ, ගඳ සුවඳට ආස කරන්නේ, රසයට ආස කරන්නේ නැත්නම් ඒකට අකමැති වෙන්නේ. සසරේ යන්න තියෙන ක්‍රමය තමයි ඒක. දැන් ශ්‍රාවකයා ඒක ඉක්මනින් සංකතයි ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි කියලා විදර්ශනා කරනවා. එතකොට සේක පුද්ගලයා
අකමැති වෙනවා. තමන්ගේ හිතේ මනාපයක් අමනාපයක් හට ගන්නකොට. දැන් නිවන් මගේ හික්මෙමි හිටපු කෙනෙක් තමයි බන්දුල මල්ලිකා කියන්නේ. බන්දුල මල්ලිකාට දවසක් දානි බෙද බෙද ඉන්නකොට තමයි ආරංචි වුණේ තමන්ගේ ස්වාමියයි දරුවෝ 32 දෙනයි මරණයටපත් වුණා කියලා. හැබැයි මේ බන්දුල මල්ලිකාට පුළුවන්කම ලැබුණා මේ නිවන් මගේ හික්මෙන සේක ශ්‍රාවිකාවක් විදිහට ඒක ප්‍රශ්නයක් කරගන්න නැතුව දානි බෙදන්න. එතකොට ඒ වෙලාවෙම එක 16ක් අතින් දානි භාජනයක් බිමට වැටලා බිඳුණා. ඒ වෙලාවේ සාරිපුත්ත රහතන් වහන්සේ කල්පනා කළා මේ දානි භාජනේ බිඳිච්ච නිසා මේ බන්දුල මල්ලිකාගේ හිත වෙනස් වෙයි වුණොත් ඒක අයහපත් කියලා බන්දුල මල්ලිකාට ප්‍රකාශ කළා මල්ලිකාවිනි ඔය ඉතින් බිඳී යන දේවල් බිඳී යනවා නෙව කියලා. ඒ වෙලාවේ බන්දුල මල්ලිකා ප්‍රකාශ කළා ස්වාමීනි මෙන්න බලන්න මට මේ දැන් ලැබිච්ච පණිවිඩය කියලා තමන්ට ලැබිලා තිබිච්ච පණිවිඩේ පෙන්නවා. එතකොට මේ පණිවිඩේ තමයි තිබුණේ ස්වාමියා සහ දරුවන් මිය ගිහිල්ලා කියලා. එතකොට ඒ බඳු පණිවිඩයක් ලැබිලත් අර නිවන් මගේ හික්මෙමි සේක ශ්‍රාවිකාවක් හිටපු බන්දුල මල්ලිකාට පුළුවන්කම ලැබුණා ඒ හටගත් දුක් වේදනාව අමනාපය විදර්ශනා කරගන්න සංකතයි ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි කියලා. එතකොට මේ හැකියාව ලැබුණේ මේ නිවන් මඟ පුරුදු කිරීම තුල. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ තමයි නිවන් මගේ හික්මන කෙනාගේ ස්වභාවය ඉන්ද්‍රිය භාවනාව වඩනකොට. ඉන්ද්‍රිය භාවනාව සම්පූර්ණයෙන්ම වඩා අවසන් කරපු ආර්ය ශ්‍රාවකයා නැත්තම් ඉන්ද්‍රිය භාවනාව සම්පූර්ණයෙන් අවසන් කරපු රහතන් වහන්සේලා ඉන්නවා. ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවය තමයි ඒ රහතන් වහන්සේලාට හැකියාව තියෙනවා ඉන්ද්‍රිය භාවනාව මනාකොට වඩපු කෙනාට පටික්කුලේ අපටික්කුල සංඤේ විහෙරති. පිළිකුල් දෙය කෙරෙහි නොපිළිකුල් කියන හැඟීම උපදවා ගන්න. දැන් බලන්න පින්නතුනි අපගේ මහා කස්සපයන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිද්දී අපි දන්නවා ලාදුරු රෝගියෙක් තමන් කකා හිටපු බත් පිටෙන් බත් කටක් ටිකක් අතට අරගෙන පාත්‍රයට පූජා කළා. ලාදුරු හැදිලා තිබිච්ච ඒ රෝගියාගේ ඇඟිලි පුරුකකුත් පාත්‍රය ඇතුළට වැටුණා. නමුත් මහා කස්සපයන් වහන්සේට කිසි වෙනසක් නැතුව ඒ දානි ටික වැළඳුවා. ඇයි පිළිකුල් දෙය කෙරෙහි නොපිළිකුල් කියන සංඥාව ඇති කරගන්න පුළුවන්. ඉන්ද්‍රිය භාවනාව මනාකොට වඩපු කෙනාට. දැන් රට්ටපාල ස්වාමීන් වහන්සේ තමන්ගේ ගේ ළඟින් පිණ්ඩපාත යද්දී 16ක් පිළුණු වෙච්ච පිට්ටුවක් තමයි පාත්‍රයට දැම්මේ. පිළිකුල් දෙයක්. හැබැයි නොපිළිකුල් කියන සංඥාව ඇති කරගත්තා. වැළඳුවා. එතකොට දැන් ඒ වගේම තමයි රහතන් වහන්සේලාට පූජා කරනවා රාජ භෝජන, සිටු භෝජන. දැන් මහා කස්සප මහරහතන් වහන්සේට එක අවස්ථාවක සක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය භෝජන පූජා කළේ. හැබැයි උන්වහන්සේට ඒක ගැන ආසාවක් හටගන්නේ නැහැ. නිකලෙස්. ඒ වගේම උන්වහන්සේට නොපිළිකුල් දිව්‍ය භෝජනය ගැනත් පිළිකුල් කියන සංඥාව ඇති කරගන්න පුළුවන්. සංඥාව වසඟයට අරගෙන තියෙන්නේ. එතකොට දැන් ඒ සංඥාවට තියෙන මුලාව නිසානේ දැන් අපි අමාරුවේ මේ ආහාරයේ පටික්කුල සංඥාව පුරුදු කරන්න උත්සාහයක් ගන්නෙ. නමුත් ඉන්ද්‍රිය භාවනාව මනාකොට වඩපු කෙනාට පිළිකුල් දේ ගැන නොපිළිකුල් කියන සංඥාව ගන්නත් පුළුවන්. නොපිළිකුල් දේ ගැන පිළිකුල් කියන සංඥාව ගන්නත් පුළුවන්. එතකොට පින්වත්නි ඉන්ද්‍රිය භාවනාව වඩන කෙනාට පුළුවන්කම ලැබෙනවා ඉන්ද්‍රිය භාවනාව වැඩිම තුලම සෝතාපන්න වෙන්න, සකදාගාමි වෙන්න, අනාගාමි වෙන්න, අරහත්ත්වයේ සාක්ෂාත් කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනාව මේ විදිහට දේශනා කළා. ඒ වෙලාවේ දේශනා කළා ඊළඟට සීක පුද්ගලයා ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ කොහොමද කියලාත් කියා දුන්නා. රහතන් වහන්සේලාගේ සීක ඉන්ද්‍රිය භාවනාව කොහොමද කියලා දේශනා කළා. අවසානයේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යංකෝ ආනන්ද සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා. යම් ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් තුල තමන්ගේ ශ්‍රාවකයන් ගැන අනුකම්පාව උපදවාගෙන අනුකම්පං උපාදාය අනුකම්පාවෙන් කළ යුතු යම් දෙයක් ඇද්ද කතං වෝතං මයා ආන් ඒක මං නුඹලා වෙනුවෙන් කරලා තියෙනවා. ඒ තමයි මොකද්ද? නිවන් මඟ පැහැදිලිව ප්‍රකට කරලා දීලා තියෙනවා. ඉන්ද්‍රිය භාවනාව පැහැදිලිව ප්‍රකට කරලා කියා දුන්නා. ඒතානි ආනන්ද රුක්ක මූලානි ආනන්ද ඔය තියෙන ගස් මුල්
ඒතානි ශුඤ්ඤාගාරානි ඔය තියෙන හිස්තැන් ජායතානන්ද ආනන්ද ධ්‍යාන වඩන්න ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරන්න මා පමාදත්ත ප්‍රමාදයටපත් වෙන්න නම් එපා මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත ප්‍රමාද වී පස්සේ පසුතැවෙන්න එපා අයං ඕ අම්මහකං අනුශාසනී මේ තමයි නුඹලාට මාගේ අනුශාසනාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට බලන්න පින්වත්නි අප්‍රමාදීව නිවන් මාගේ හැසිරෙන්න තියෙන ක්‍රමේ තමයි ඉන්ද්‍රිය භාවනාව වඩන එක. අප්‍රමාදීව නිවන් මාගේ හැසිරෙන්න තියෙන එක ක්‍රමයක්. එතකොට ඉන්ද්‍රිය භාවනාව බුදුරජාණන් වහන්සේ වදාළේ අප්‍රමාදීව වඩන්න පස්සේ පසුතැවෙන්න එපා කියලා. එතකොට ඉන්ද්‍රිය භාවනාව වඩන්න තියෙන සුදුසුම වෙලාව මොකද්ද? තමන්ගේ ඉන්ද්‍රියක් මුල් කරගෙන මනාපයක් හටගන්න වෙලාව, අමනාපයක් හටගන්න වෙලාව, මධ්‍යස්ථ බවක් හටගන්න වෙලාව. කොහොමද ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ? හටගත්තු මනාපය ගැන යාව විමසනවා, විදර්ශනා කරනවා, සංකතයි, ඕලාරිකයි, පටිච්චසමුප්පන්නයි කියලා. එතකොට මේ මනාපය අමනාපය හටගන්නේ ඉඳගෙන ඉන්නකොට නම් ඒ වෙලාව තමයි ඉන්ද්‍රිය භාවනාව කරන වෙලාව. ඇවිදගෙන යද්දී නම් ඒ වෙලාව තමයි ඉන්ද්‍රිය භාවනාව කරන වෙලාව. එතකොට ඉන්ද්‍රිය භාවනාව කරන්න පුළුවන් වෙලාව දවසේ පැය 24ම ඉන්ද්‍රිය භාවනාව වඩන්න වැඩි හැකි. එතකොට ඉන්ද්‍රිය භාවනාව වැඩෙන වෙලාව තමයි යම් වෙලාවක්ද මනාපයක් අමනාපයක් හට අරගෙන ඒක විදර්ශනා කරන වෙලාව. එතකොට එහෙමනම් මේ ඉන්ද්‍රිය භාවනාව තුළ බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙනවා පැය 24 පුරාවටම ඉන්ද්‍රිය භාවනාව වඩන එක, නිවන් මඟ පුරුදු කරන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍ර දේශනාව කියා දුන්න මේ විදිහට අපි හැම දිනාම කල්පනා කරන්න ඕනි මේ ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරමින් අපේ ජීවිත තුළ ඉන්ද්‍රිය භාවනාව දියුණු කරමින් අප්‍රමාදීව නිවන් මාගේ හැසිරෙන්න. ඉතින් අප හැම දිනාට පැය 24 පුරාවටම ඉන්ද්‍රිය භාවනාව වඩමින් අපේ ජීවිත නිවන් මඟ තුළ අරගෙන යන්න, නිවන් මඟ තුළ හික්මවා ගන්න වාසනාව සැලසෙත්වා. මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍ර දේශනාවේ සඳහා අප හැම දිනාට උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින වස්සාන ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඉතාලියේ මිලානෝ නගරයේ පදිංචි 2020 ඔක්තෝබර් මාස 8 වන දිනට යෙදුන ජන්මදිනය මුල් කරගෙන පින්වත් ධනුෂ්ක සම්පත් මහතා සහ උදාරි අනුත්තරා රාජකරුණා කියන ඒ බිරිඳ කියන ඒ පින්නතුණු විසින් තමයි දායකත්වයේ දරලා තියෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවට දායකත්වයේ දැරීම තුළ ධර්ම දානමේ පිනක් රැස් කරගන්නේ පින්වත් හැමදෙනා. ඒ ධර්ම දානමේ පින අපි මුලින්ම අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය අසීසුරු වඩා වර්ධනය කර ගනිත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ ගෞතම බුදු සසුනටද ඒ පින්නතුන්ටද සලසා දෙත්වා. ඒ දෙවියෝද සසර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියලා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සීල පුණ්‍ය ධර්මයේ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් මහමෙවුන ආසපු වාසී සීල ස්වාමින් වහන්සේලාට රටලෝක වාසී සීල ස්වාමින් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට අනගාരിക දූපතුන්ට අනුමෝදන් වෙත්වා. ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් ධර්ම අවබෝධයේ පිණසම උපකාර වෙත්වා කියලා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මයේ 2020 ඔක්තෝබර් 8 වන දින උපන් දිනයේ යෙදුන පින්වත් ධනුෂ්ක සම්පත් මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවි රැකවරණින් මේ පුණ්‍යානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසෙත්වා. ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂ කොට දෙමාපියන්ට දීර්ඝායුෂ පිණිස සිත පතනවා. අසනීප තත්වයෙන් පසුවන සුනිල් ආනන්ද රාජ කරුණා පියාණන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස සිත පතනවා. ඉතින් මේ දෙමාපියන්ට රෝගාතුරව සිටින අනිල් රාජ කරුණා පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම දානයේ සඳහා දායකත්වයේ දරපු
ඒ පින්නතුන්ට ඒ පින්නතුන්ගේ පවුල්වල සුජීවත්ව සිටින සෑම සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසෙත්වා. උදාර ජීවිත ගත කරන්න පින්දහම් එක රැස් කරගන්න වාසනාව සැලසෙත්වා. ගෞතම බුද්ධ ශාසනය තුල සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව සැලසෙත්වා කියලා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය අද දවසේ ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් අනුමෝදන් වෙත්වා. සෑම සියලු දෙනාට ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ පින් උපකාර වෙත්වා කියලා සාදු කියලා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.